හොඳයි. අපි අද මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා කොහොමද මල්ටිපල් ලීනියර් ඉක්වේෂන් එක රන් කරන්නේ SPSS මුදුකාංගේ පදනම් කරගෙන කියන දේ. මම මේ සඳහා data අරගෙන තියෙනවා පොඩි set එකක් sample size එක 20ක් වන data set එකක් ස්වායත්ත විචල්‍යයන් දෙකක් විතරක් පවතින අවස්ථාවක් මම ඉනිෂියලි ගත්තා. මේ ස්වායත්ත විචල්‍යයන් දෙක සම වේරියබල් ගන්න පොඩි විස්තරයක් කියන්න. y වලින් ඊට මේ blood pressure level එක අපේ කාන්තාවන් 20 දෙනෙක්ගේ blood pressure level එක x1 age එක නිරූපණය වෙනවා, x2 cholesterol level එක නිරූපණය වෙනවා. අපි බලමු මේ data set එක මත පදනම් වෙලා කොහොමද multiple linear equation එකක් අපි run කරන්නේ. ඒකෙදි මොන වගේ step ද follow කරන්න ඕනේ, මොනවද අපි සැලකිලිමත් විය යුතු කරුණු කියන දේ කතා කරමු. ඉතින් මම මේ data ටික copy කරගෙන SPSS එකට ගන්නවා. මට පුළුවන් SPSS එකට paste කරගන්න paste with variable name කියන එක. ඒකට යා variable name එක උඩ බාහිර කියලා variable view එකට යා quantitative variables විදියට automatically අරගෙන තියෙනවා. මොනවද ඉස්සෙල්ලම කරන්න බෑ. ඉස්සෙල්ලම අපි මේ data වල මේ intercorrelated කියන correlation analysis එක පොඩ්ඩක් run කරන්න. correlation analysis. ඒ වගේම අපිට පුළුවන් වුණා descriptive statistic භාග. අපි ඉස්සෙල්ලම ගන්නවා මේකේ descriptive statistic. descriptive statistic අපිට අරගෙන පාන පුළුවන් මේ variables වල distributions. descriptives ඒ ගන්නවා variables තුනේම options ගිහිල්ලා මට අවශ්‍ය measurements මම දෙනවා. දැන් මෙතෙන්දී අවශ්‍යතාවය වෙන්නේ variables ගැන පොඩ්ඩක් අවබෝධයක් ලබා ගන්නවා. okay මෙන්න descriptives එක. y කියන variable එක 115 ඉඳන් 160 දක්වා distribute වෙලා තියෙනවා. average එක 129යි. සාමාන්‍ය skewness එක 1.1 පොඩි පොඩ්ඩක් අපිට positive පැත්තට skewed වෙලා තියෙන අතියක් වෙන්න. x1 skewness එක moderate level එකේ තියෙන්නේ. x2 ගේ skewness එකත් moderate level එකේ තියෙන්නේ. අපිට මේ descriptive statistic හදාගෙන variables ගැන පොඩි explanation එකක් දෙන්න පුළුවන්. ඊළඟට අපි normal regression එක run කරනකොට අපි බලන්න ඕන correlation. කෙනෙක්ට තවදුරටත් මේ descriptive statistic ගන්න අවශ්‍යයි නැත්නම් අපි හිතමු කෙනෙක්ට අවශ්‍ය වෙන්න පුළුවන් මේ data normal ද කියන දේ බලන්න. normality එක test කරන්න variables. normality එක test කරන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මේ analysis වල descriptive statistic යටතේ තියෙන explore කියලා. explore ගිහිල්ලා මේ පිට ඕන dependent variable එකේ normality එක test කරන්න. ඒ වගේම independent variables වල normality එක test කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. අපි බලමු ඉස්සෙල්ලාම මම dependent variable එකේ normality එක test කරන්න එක දෙනවා. මේ දෙකත් අපි දෙමුකෝ. පාර්ට් එකට ගන්න පුළුවන්. මේකේ plots යටතේ තියෙනවා normality test plot test plot with test කියලා දෙන්න. okay
අපිට එනවා මේ වගේ result එකක් test for normality Kolmogorov test එක සහ Shapiro-Wilk test එකේ result එක දෙන්න. Shapiro test එකට අනුව බලන්න පුළුවන් දෙකේම test එකටම අදාළවම මේ significant value එක 0.05 වලට වඩා වැඩි. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ අපි null hypothesis එක වෙන්නේ data normal කියන මට්ටමේ අපි ටෙස්ට් කරන්නේ. එහෙනම් මේක මේ variables සියල්ලම normal distribute වෙන variables ටිකක් තියෙනවා. මේ QQ plot ටිකත් ඒ වගේම දක්වලා තියෙනවා. අපි බලමු ඊළඟ පියවර variables වල intercorrelation එක බලන්න ඕන. correlation analysis එක. correlation analysis එක කිරීමේ ප්‍රධානම පළවෙනිම අදියර තමයි අපිට scatter plots ගන්න පුළුවන්. scatter matrix එකක් ගන්න. ඒක මෙතන graphs යටතේ තියෙනවා legacy dialogs වල පහසුවෙන් ගන්න පුළුවන්. scattered මේකේ scatter plots ගන්න පුළුවන්. matrix scatter ගන්න. variables කීපයක් තියෙනවා නිසා ස්කෑම් මේ simple එක වෙනකොට මෙතන matrix scatter එක ගන්න පුළුවන්. define කරනවා matrix variables ටික okay කරන්න. මෙන්න ඊට පස්සේ යා පෙන්නනවා matrix එක මේ එක diagonal එකකට diagonal එකකින් එක පැත්තක් ගත්තා නම් ප්‍රමාණවත් upper triangular matrix එක lower triangular matrix එක. දැන් බලමුකෝ මෙතන පෙන්නනවා y සහ x2 අතර තියෙන relation. නැත්නම් මෙතන මේ පැත්තෙන් ගත්තොත් x1 හා x2 අතර තියෙන relationship එක මේකේ. සමාන positive relationship එකක් තියෙනවා. ඒ වගේම x1 සහ y අතර තියෙන relationship එක positive. ඒ වගේම x2 සහ y අතර තියෙන relationship එක positive. strong relationship එකක් තියෙනවා. එහෙනම් relationship එක තවදුරටත් අපිට කියන්න පුළුවන් relationship එක ගැන පුළුල් study කරන්න correlation analysis එක result. එහෙනම් මේක analysis යටතේ තියෙනවාට correlate කියන එකේ bivariate correlation. click කරාට පස්සේ අපිට variables ටික දීලා මොකක්ද අපිට සාමාන්‍යයෙන් normally ගන්න Pearson correlations එක click කරනවා options styles okay දෙනවා ඊට පස්සේ මෙන්න මේ වගේ result එකක් ගත්තොත් y සහ x1 අතර තියෙන strong positive relationship එකක්. ඒ වගේම y සහ x2 අතර strong linear positive relationship එකක් තියෙනවා. ඒව significant. ඊළඟට මෙන්න විශේෂ කරුණක් තියෙනවා මෙතන independent variables යුගල අතරත් highly correlation එකක් තියෙනවා. අය correlation එක සාමාන්‍ය අයට එකට අවසන් ප්‍රබල සම්බන්ධතාවයක් තියෙනවා. දැන් මේ multiple linear regressions වලදී මේ correlation analysis එකේ පොඩි වැදගත්කමක් තියෙනවා. whether අපිට ඉදිරියේදී ඇති වෙන ගැටලුවක් කලින් හඳුනා ගන්න පුළුවන්
තිබෙයි හැකි ගැටලුවක්. උදාහරණයක් විදිහට මල්ටි කෝර්ඩිනේට් ගැටලුව. සාමාන්‍යයෙන් මල්ටිපල් ලිනියර් රිග්‍රෙෂන් එක රන් කරනකොට ඇති වෙන ගැටලුවක් තමයි සාමාන්‍යයෙන් මේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්ස් අතර රිලේෂන්ෂිප් එකක් ඇති වෙලා එතන මල්ටි කෝර්ඩිනේට් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. අපි බලමු මේ බබල සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය බහුවේකරිකතා ගැටලුවක් ඇති වෙන්න තරම් බලවත්ද කියන දේ බලන්න. ඉදිරියට ගිහින්. දැන් මෙතෙන්දි මේ පියවරේදී අපි මොකද කරන්න ඕන මේ එකිනෙක correlation pairs ටික කොහොම ඉන්ටර්ප්‍රීට් කිරීම කරන්න. එයා තවදුරටත් තහවුරු කරන්න පුළුවන් වාට ඕනනම් මේ scatter matrix එක. හරි. එහෙනම් correlation එකක් තියෙනවා. දැන් අපි යනවා කොහොමද මොඩල් එක ගන්න එක. මේ මොඩල් එක ගන්න පුළුවන් ඇනලිසිස් වල රිග්‍රෙෂන් යටතේ ඔයාලට පෙන්නනවා මේ ලීනියර්. මම මේ කතා කරන්නේ මල්ටිපල් ලීනියර් රිග්‍රෙෂන්. ලීනියර් රිග්‍රෙෂන් යටතේ කරාට පස්සේ ඩිපෙන්ඩන්ට් වේරියබල් එක විදිහට අපේ y දෙනවා. ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්ස් වල අපි දෙනවා. ඔයාලගේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්ස් කීපයක් තියෙන පුළුවන් ඉතින්දී. ඒක. මම මේකින් එකට features ගැන පැහැදිලි කිරීමක් කරන්නම් මොනවද? ඉස්සෙල්ලම මේ ස්ටැටිස්ටික් ගැන. ඩිෆෝල්ට් වැටලත් ක්ලික් වෙලා දෙනවා estimate සහ model fit orders. අපිට ඊට අමතරව අවශ්‍යයි නම් descriptives ගන්න පුළුවන්. අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙනවා confidence intervals interpret. ඒ වගේම collinearity diagonals. ඒ කියන්නේ මේ බහුවේකරිකතා ගැටලු එහෙම තියෙනවද කියන දේ assess කරන්න මේ collinearity diagonals. ඒ වගේම residuals වල randomness check කරන්න පුළුවන් මේ Derby-Watson status. outliers එහෙම residuals series එකේ තියෙද කියන දේ බලන්න පුළුවන් case wise diagnostic. ඔය ටික තමයි අපිට අත්‍යවශ්‍ය දේවල් ටික. ඕකේ. ඊට පස්සේ මෙතන plots යටතේ අපිට ඕන standardized residuals plot තියෙනවා. normal probability plot එක ගන්න පුළුවන් histogram. ඒ වගේම අපිට ගන්න පුළුවන් මෙතන plot එකක් අපිට ඕන නම් standardized residuals predictor values වලට එරෙහිව ප්‍රස්ථාරගත කරලා අපිට අර යාලගේ constant variance එකක් තියෙනවද කියන දේ බලන්න පුළුවන්. continue කරන්න. save කියලා මොනවද තියෙන්නේ? මේක තියෙන අපිට ස්ටෝර් කරගන්න දේවල් අවශ්‍යයි. අපිට අවශ්‍යයි නම් predictor values. ඒ කියන්නේ predictor values කියන්නේ මොඩල් එකෙන් අපේ y වැස්තමීන්තු කරනවා. ඒ values ටික තමයි මේ unstandardized predictors. එතකොට අපිට ඒක පදනම් කරගෙන බලන්න පුළුවන් y ගේ actual y සහ predicted y අතරයි deviation එක කොච්චරක්ද කියන්නේ. ඒ deviation එකට අපි කියනවා මේ residuals කියලා. ඒ residuals මේ එකපාරට ස්ටෝර් කරගන්න. සාමාන්‍ය regression එකේදී අපි කියනවා මේ residuals normal distribution එක පවතිනවා. එහෙනම් මම residuals වල ක්ලික් කරලා ඒක options වල මොනවද තියෙන්නේ? options වල වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. මෙතන options දාන්න තියෙන මේ අපි method එක වෙනස් කරනකොට ඒක කතා කරන්න මේ අවශ්‍ය නැහැ. මේ method එකේ තියෙනවා මෙන්න enter method එක step wise method එක remove backward forward. අපි මේ step wise methods ටික කතා කරනවා වෙනම වීඩියෝ එකදී. මේ enter method එකේදී ගත්තොත්
මෙතෙන්දී සියලුම ස්වාර්ථ විචල්යන් පදනම් කරගෙන මොඩල් එක හදන්න. අර ස්ටෙප් වයිස් මෙතඩ් එකේදී බලන්නේ වඩාත්ම y එක correlate වෙන variable එක add කරලා එයා add කළාට පස්සේ ඊළඟට තියෙන variables වලින් highly contribute variable එක add කරගෙන පියවරෙන් මොඩල් එක develop කරනවා. ඒ වගේම මේකේ forward digging and backward digging එනවා. ඇත්තටම full model එක හදලා ස්වාර්ථ විචල්යන් ඔක්කොම ඇතුළත් කරලා model එක හදලා ඊට පස්සේ ආ එකිනෙක variables අනවශ්‍ය variables කියන්නේ දායකත්වයේ අඩු variables අයින් කරගෙන ගිහිල්ලා හොඳම model එක select කරලා දෙනවා base model. එහෙනම් මේ base model එක select කරන method ටිකක් තමයි මේ තියෙන්නේ. අපිට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ model එක කොහොමද run කරන්නේ ඊට පස්සේ ඒ significance test කරන්නේ කොහොමද ඒ දේවල් ඇයිද මම ඒක නිසා enter method එකකින් ඕකේ ඊට පස්සේ මෙන්න බලන්න descriptives ටිකක් ඇවිල්ලා දෙනවා අපි අර කලින් descriptives අරගත්තා එහෙම නැතුව මේකෙම ගන්නත් පුළුවන් නේ බලන්න descriptives යටතේ descriptives ඊට පස්සේ correlations අපි ගත්තනේ ගන්න අවශ්‍ය නැහැ මෙතන correlation වල analysis එකේ result එකක් දෙනවා කොහොමද දැන් එක regression එකේ output එකෙම ගන්න පුළුවන් එතකොට මේව ගැන විස්තර කරන්න ඕනේ descriptives variables ගැන පොඩි explanation එකක් දෙනවා ඊට පස්සේ correlations ගැන කියනවා correlation ඒවා අපි කලින් කියපු නිසා අවශ්‍ය ඊට පස්සේ බලන්න variable entered remove දැන් මෙතන enter කරන එක දැන් මේක අර step wise method එකේදී නම් පියවර කිහිපයක් තියෙනවා මෙතන එක පියවරයි තියෙන්නේ දෙකම enter කරලා තියෙනවා enter method එක enter කිරීම නිසා දෙකම enter කරලා තියෙනවා ඒක නිසා එක පියවරයි model එක develop එතකොට මෙතන model summary එකක් තියෙනවා model summary එකේ බලන්න මොනවද තියෙන්නේ adjusted tar risk value එයා තමයි අපි evaluate කරන්නේ model එකේ overall goodness එක බලන්න. ඒ කියන්නේ model එකෙන් capture කර ගන්නවද කියලා බලනවා මේ කොච්චර variability එකක් y ගේ. y ගේ variability එකෙන් මෙන්න 87.2ක් capture කර ගන්නවා මේ fitted model එක. ඒ fitted model එකේ තියෙන අර x1 හා x2 කියන්නේ මේ කාන්තාවගේ cholesterol blood pressure level එකේ total variability එකෙන් 87ක් explain කරන්න පුළුවන් අපිට age එකයි cholesterol level එකයි මත කියන අදහස් තමයි එතන තියෙන්නේ ඊට පස්සේ Derby-Watson value එක තියෙනවා Derby-Watson value එක අපි ගන්නවා කිව්වා මේ සාමාන්‍යයෙන් මේ residuals මේ actual y සහ fitted value y අතර තියෙන difference එකේ randomness එක check කරන්න. ඒ randomness එක check කරන්න මේක almost 2 vertical දෙකට ආසන්නයි නම් මෙයා random කියන process එකට යන්න පුළුවන්. නැත්නම් අපි කලින් වීඩියෝ එකකදී කතා කළා මේක පුළුල්ව විශ්ලේෂණය කරන්න කොහොමද කියන දේ Derby-Watson table එක මත පදනම් වෙලා ගන්න ආකාරය අට ඒ simple linear regression එකට අදාළ වීඩියෝ එක යාලින් නරඹලා ඒක process එකේ step ටික ඉගෙන ගන්න පුළුවන්. මේකෙදි අපිට ගන්න පුළුවන් මේක Derby-Watson value එකේ range එක සාමාන්‍යයෙන් 0 to 4 යන්නේ මේක දෙක ආසන්නයේ තියෙනම් මේ දෙක වටේ තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මෙයා random කියන දේ මේක බිඳුවට ආසන්නයි නම් positive to correlation එකක් සහ අතරට ආසන්නයි නම් negative to correlation එකක් තියෙනවා කියලා අපි කිව්වා. හැබැයි මේක දෙකට ආසන්නම value එකක් තියෙන එහෙනම් random කියන දේ අහුරු වෙනවා. ඊට පස්සේ මේ model summary model එක ගැන idea එකක් දෙන්න. මෙන්න model එකේ overall significance එක බලන ANOVA table. overall significance එක. ඒ කියන්නේ මේ independent variable දෙකම ගත්තට පස්සේ y explain කරන්න පුළුවන් කියන දේ.
y explain කරන්න පුළුවන් නම් මෙතන f test එක අනිවාර්යෙන් significant වෙනවා. කියන්නේ y ගේ variability එකකින් යම් කොටසක් හරි explain වෙනවා නම් x1 x2 කියන්නේ සැලකිය යුතු ප්‍රමාණය අනිවාර්යෙන් මේ test එක significant වෙනවා. බලන්න test එකේ f value එක විශාලකයක් ඇවිල්ලා තියෙනවා. ඒකේ significant value එක 0 වෙලා තියෙනවා. ඒ කියන්නේ p value එක 0 කියන්නේ අනිවාර්යෙන් මොඩල් එක overall වශයෙන් significant. මේකෙන් අදහස් වෙන්නේ අපේ independent variables දෙකක් තියෙනවා. දැන් ඒ දෙකේ අඩු වශයෙන් එකක් හරි මොඩල් එකට contribution එකක් y ට contribution එකක් දක්වනවා කියන දේ තමයි අපිට මේකෙන් නිගමනය වෙන්නේ. සාහිත්‍ය චලයන් දෙකක් තියෙනවා අපි ගත්ත එකේ ඒ දෙකෙන් එකක් හරි minimum එකක් හරි contribution එකක් දක්වනවා. දැන් මොන variable එක contribution එකක් දක්වන්නේ කියන දේ බලන්න පුළුවන් අපිට ඊළඟ table එකේ coefficient table. coefficient table එකේ මෙන්න පේන constant කියන්නේ. constant කියන්නේ අර මේ දෙකට අමතරව සාමාන්‍යයෙන් අපි linear model එක develop කරනකොට අන්තක්ඛණ්ඩී කියලා value y අක්ෂයේ ඡේදනය වෙනවා. x1 x2 මගේ මෙන්න ඒකට අදාළ b value එක beta value එක type වෙන්නේ. ඒකෙන් කියවෙන්නේ මෙන්න x1 මගින් y ට කරන contribution. y ට කරන contribution. කියන්නේ x1 ගේ ඒකකයක් වෙනස් වෙනකොට. හිතුව x1 මගින් ගත්ත age එක වැඩි වෙනකොට කොහොමද blood pressure එකේ කොච්චර වැඩි improvement එකක් වෙනවද කියන එක තමයි මෙතන මේ sample එකට අනුව age එක කවුරුත්තකින් වැඩි වෙනකොට blood pressure level එක 0.4කින් වගේ වැඩි වෙනවා. ඒ වගේම මෙන්න බලන්න x2 මගින් cholesterol level එක වනේ cholesterol level එකකින් වැඩි වෙනකොට මෙයා වැඩි වෙනවා. blood pressure positive impact එකක් තමයි දෙකින්ම තියෙන්නේ. බලමු අපි මේ impact එක significant. ඒ significant කියන දේ බලන්න අපිට මේ t test එකේ result එක තියෙනවා. එහෙනම් x1 variable එකට අදාළ t value එකත් s2 variable එකට අදාළ t value එකක් තියෙනවා. ඒ දෙකේ significance එක බලන්න 0.05 වලට වඩා අඩුයි. ඒ කියන්නේ මේ variables දෙකම contribute එකක් දක්වනවා. right. එහෙනම් දෙකම වැදගත් කියන දේ අඩුයි. මේ දැන් අපිට පේනවා මෙතන මෙයා බීටා වැලියු එක වැඩි මෙයාගේ. හැබැයි මේ highly significance එක p වැලියු එක වැඩි වෙලා තියෙන්නේ ඊට යටින් x2 ගේ. ඇයි එහෙම වෙලා තියෙන්නේ මේ? x1 ගේ වැඩි වුණාට වැලියු එක ඒකේ error එක වැඩි standard error එක වැඩි. හැබැයි මෙයාගේ standard error එක අඩුයි. error එක අඩු වීම නිසා standardized beta value එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම t value එක වැඩි වෙලා. එහෙනම් අපි ඉන්ටර්ප්‍රීට් කරන්න ඕන මොකද්ද? මෙයා significant කියලා කිව්ව එකකින් අපි කිව්වා at least එක variable එකක් හරි model එකට contribute එකක් දක්වනවා. contribute කරනවා. එතකොට මෙතනදී අපි කියනවා මොන variables ද contribution එකක් දක්වන්නේ. x1 x2 වෙන වෙනම අරගෙන කතා කරන්නේ. දෙකෙන්ම positive contribution එකක් තියෙනවා. ඒ දෙකම විශේෂාත්මක. ඒ වගේම අපිට ඒකට range එකක් දීලා තියෙනවා. මෙන්න confidence interval එක. ඒක වඩා හොඳයි. මෙතන සාමාන්‍යයෙන් මෙයා ඉන්ටර්ප්‍රීට් කරනට වඩා වැඩි විශ්වසනීයත්වයකින් මෙයා මගින් අපිට නිගමනය ගන්න පුළුවන්. කියන්නේ blood pressure එක එකකින් වෙනස් වෙනකොට age එක එකකින් වෙනස් වෙනකොට blood pressure එක මෙන්න මේ වගේ range එකකින් වෙනස් විය හැකියි. කියලා අපිට 95% විශ්වාසයකින් කියන්න පුළුවන් ඒක වඩා accurate. ඒ වගේම
කොලෙස්ටරෝල් ලෙවල් එක කී වෙනස් වෙනකොට සාමාන්‍යයෙන් වැඩි වෙන්න පුළුවන් අසම දෙකකින් ඒක වෙනස් වෙන්න පුළුවන් මෙන්න මේ රේන්ජ් එක විදියට පිට පහසුවෙන් ඉන්ටර්ප්‍රීට් කරගන්න. දැන් බලමු කොලිනියරිටි ස්ටැටිස්ටික්. අපි කිව්ව මොඩල් එකේ මේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්ස් අතර රිලේෂන්ෂිප් එකක් තියෙනකොට මේ කොලිනියරිටි ඇනලිසිස් එක අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඒ රිලේෂන්ෂිප් එක වැඩි නම් අනපේක්ෂිත විදියට වැඩි නම් මේ කොලිනියරිටි ඩයග්නොස්ටික් වලින් අපිට ඒක හඳුනා ගන්න පුළුවන් මොඩල් එකට ඒක ඉන්ෆ්ලුවන්ස් කරලාද. සාමාන්‍යයෙන් මෙන්න මේ VIF value එක බහුල වශයෙන් භාවිත වෙන සෑම software එකකම තියෙනවා. මේ VIF value එක සාමාන්‍යයෙන් 5 කියන මාජින් එක ගත්තොත් සාමාන්‍යයෙන් 5ට වඩා වැඩි නම් VIF value එක අපිට කියන්න පුළුවන් මේ මල්ටිකෝර්නියටි ගැටලුව බරපතල විදියට මොඩල් එකේ තියෙනවා. ඒ මල්ටිකෝර්නියටි ඉෆෙක්ට් එකක් ඇති වුණාට පස්සේ මොන වගේ ප්‍රශ්නද ඇති වෙන්නේ? ඒ කොහොමද රිමූව් කරන්නේ කියන්නේ අපි ඉස්සරහට කතා කරමු. මෙතන අපිට පේනවා VIF value එක 5ට වඩා වැඩි වෙන්නේ. එහෙනම් බහුවිකරිකතා ගැටලුව තරම් ප්‍රබල බලපෑමක් කරන්නේ නැහැ. ඒ නිසා අපිට මේක ඇසෙස් කරන්න පුළුවන්. ඉදිරියට යන්න පුළුවන්. මේ බහුවිකරිකතා ගැටලුවක් තිබුණොත් ඒ අවස්ථාවකදී අපිට variable remove කරන්න ඕන. නැත්නම් variables වල principal components ගන්න ඕන. ඒ වගේ method එකකට යන්න වෙනවා. හරි. ඒ වගේම අපි කොහොමද multicollinearity assess කරන්නේ මේ tolerance value. Tolerance value එක කියලා කියන්නේ මේක සාමාන්‍යයෙන් 1/VIF මගින් ගන්න. SPSS එකේ දෙනවා ස්ටැටිස්ටික් කීපයක්. VIF value එක මේ 1/VIF value එක සාමාන්‍ය 0.2 කියන මාජින් එක තමයි තියෙන්නේ. 0.2 වලට වඩා අඩු වෙන්න මෙයා බහුවිකරිකතා ගැටලුවක් තියෙනවා කියලා දී කියන්න පුළුවන්. 0.2 වලට වඩා අඩු වෙන්න බෑ. 0.2 වලට වඩා අඩු වෙනකොට මල්ටිකෝර්නියටි ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්න. එහෙනම් මේ ස්ටැටිස්ටික් දෙකෙන් අපිට කියන්න පුළුවන්. ඒක තවදුරටත් තව විශ්ලේෂණාත්මකව කියන්න කෙනෙක් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මෙතන කන්ඩිෂන් ඉන්ඩෙක්ස් වලින් කන්ඩිෂන් නම්බර්ස් වලින් පදනම් කරගෙන you can plug මේ condition index values විශාලයි නම් අමානින් 100 වගේ විශාල values තියෙනවා අපිට ඒකෙන් highlight වෙනවා multi-collinearity ගැටලුවක් තියෙනවා මේ දෙකෙන් අපිට කියන්න පුළුවන් පැහැදිලිව ඒක නිසා මේවත් අවශ්‍යයි ඊළඟට විතර තියෙනවා residual statistic මොඩල් එකේ residual statistic මේ residuals වල mean එක 0 ඒ assumption එකක් තියෙනවා අපි least square method එකේ මොඩල් ගන්නකොට residuals වල mean එක 0 ඊළඟට බලමු මෙතන graph තියෙනවා residuals වල graph එකේ histogram එක බලන්න සාමාන්‍ය අර normal curve එකකට ආසන්නව තියෙනවා normal plot එකට ආසන්නව normality ගතියක් තියෙනවා අපිට ඒක assess කරන්න පුළුවන් මේ QQ plot එක බදනම් කරගෙන normal probability plot එකක් අරගෙන ගන්න පුළුවන් probability plot එක display වෙලා තියෙනවා ඒ probability plot එකේ මේ curve එකට මේ line එකට ආසන්නවම තියෙනවා නම් මේ ඔක්කොම අපිට ඒක කියවෙනවා මේ normality බවින් ගොඩාක් ඈත් වෙලා නැහැ කියන
අපිට ඒක ඇසෙස් කරන්න පුළුවන් අපි කොහොමද normality test එකක් අපි Shapiro test එක හරි Kolmogorov test එක හරි මත පදනම් වෙලා residual store කරගත්තෙත් ඒ අරමුණ මත පදනම් වෙලා තමයි. නම් මේකින් තහවුරු වෙනවා normality. අපිට ඕන එක බලන්න පුළුවන්. අපි දැන් data view එකට ගියොත් data view එකේ දැන් resi 1 කියලා value එකක් ඇවිල්ලා තියෙනවා. අපි මේක ගන්න ගෙනාවේ නෑ හැබැයි දැන් ඇවිල්ලා තියෙනවා අපේ මොඩල් එකේ residuals. මට ඕන මේකේ මේ සීරීස් එකේ normality එක බලන්න descriptive statistic ගියා. මේක explore ගියා. දැන් මට අවශ්‍ය වෙන්නේ මේ variables ටිකේ නෙමෙයි residuals වල normality එක බලන්න. අපි මෙතන ටෙක් කරලා තිබුණ plot එකේ normal plot with test කියලා ඒක තියෙද්දි run කරනවා. මෙන්න descriptives ටිකක් දෙනවා. ඊට පස්සේ test එකේ result එක එනවා. Shapiro test එකේම මෙන්න බලන්න පුළුවන් මේක not significant. කියන්නේ සාමාන්‍ය residuals normal. test එකේ null එක වෙන්නේ normal කියන මට්ටමේ ඉඳන් මම ටෙස්ට් කරන්නේ මේක රිජෙක්ට් වුණොත් තමයි normality by දැන් normal කියන දේ තවදුරටත් අපිට සනාථ වෙනවා residuals. දැන් අපේ ඒ assumption එක satisfy වෙනවා. ඔය විදිහට assumptions check කරන්න ඕන. ඊට පස්සේ දැන් මෙතන තව graph එකක් අපිට ඕනේ. regression is standardized residuals කියලා. residuals වලින් බලන්න පුළුවන් මේ residuals වල මේ variation කරත් ඒ variation එක pattern එකක් තියෙද කියන්නේ model එක එන්න variation එක වැඩි වෙලාද මේ වගේ නම් variation එක වැඩි වෙලාද කියන ඔය අඩු වීමක් තියෙයි මේ residuals අතර බලන්න පුළුවන් මෙතන මේ variation එක එහෙම මේ plots අතර variation තර ලොකු පැහැදිලිවම අර වැඩි වීමක් නැහැ තියෙන්නේ යම් කිසි රේන්ජ් එකක තමයි මේක ඩිස්ට්‍රිබියුට් අපිට මේක ග්‍රැෆිකලි තමයි ඇසෙස් කරන්න පුළුවන් වෙන්නේ මේ ස්පේසස් අපි බලමු ඉතින් මේ ටෙස්ට් එකක් මත පදනම් වෙලා අනේ softwares වලදී කතා කරද්දී ටෙස්ට් එකක් මත පදනම් වෙලා කොහොමද මෙයාව ඇසෙස් කරන්නේ මේකෙදි ග්‍රැෆිකලි ගත්තොත් දැන් මේන් පැටර්න් එකක් අපිට නිරූපණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ constant variance එකක් තියෙනවා කියන assumption එක තවදුරටත් අපිට තියාගන්න පුළුවන්. නේද? constant variance assumption එකත් satisfy. ඔය දේවල් ටික අපි සාමාන්‍ය multiple linear regression එකදී බලන්න ඕනේ. මොකද පියවර ටික ගත්තොත් ඉස්සෙල්ලම variables ගැන explanation එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඒවා ඒ variables අතර තියෙන relationships assess කරා. correlation analysis. මේ relationship එකක් තියෙනකොට ඉතින්දී අපි mention කරා පොඩ්ඩක් highly correlations theory. අන්න මේ correlations value එක 0.881 මේක 0.9 වුණා නම් 0.90 ඊට වඩා වැඩි වෙනවා නම් independent variables අතර relationship එක ටිකක් ලොකුවට බලපානවා මොඩල් එකේ බහුවේකරිකතා ගැටලු ඇති වෙනවා. එහෙනම් බහුවේකරිකතා ඇති වෙන්න පුළුවන්. එකක් අදිරක් තමයි මෙතන මේ correlation analysis එකේදී මේ independent variable අතර correlation එක 0.9 වට වඩා වැඩි නම් අපිට එතනදිම හඳුනා ගන්න පුළුවන් බහුවේකරික. ඊට පස්සේ අපි කිව්වා මොඩල් එක ගන්න ආකාරය ගන්නකොට මොනවද අපි සිලෙක්ට් කරන්න කියන දේ. ඊට පස්සේ ඉන්ටර්ප්‍රිට් කරන ප්‍රොසෙස් එක කිව්වා. ඉතින්ම අපිට මොඩල් එකේ overall significance එක බලන්න පුළුවන් කිව්වා. ඒකම කියන්න පුළුවන් overall significance එක කිව්වට පස්සේ ඒ මොන variable එකද overall significance එක කියන්නේ මොඩල් එකට contribution එකක් දක්වනවද මේ independent variables. contribution එක දක්වනවා at least one.
අඩු වශයෙන් එකක් හරි contribute එකක් දක්වනවා. ඒ contribution එක කොච්චරක්ද කියන දේ කියන්න පුළුවන් RSK adjusted RSK අපත. adjusted value එක තමයි මෙතනදි ගන්න වෙන්නේ. මොකද මේ RSK normal RSK value එක මේ degree of freedom එකට adjust කරලා නැහැ. මෙයා adjusted RSK එක ඒ degree of freedom එක මත පදනම් වෙලා adjust. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මොන variables ද model එකට contribution එකක් දක්වන්නේ. ඒක මේ coefficients table එකකින්. ඒක අර beta value එක ඉන්ටර්ප්‍රිට් කරනකොට මේ beta value එක මතම depend වෙන්නේ නැතුව අපිට ඒ beta value එකේ අර confidence interval එක හදනම් කරගන්න පුළුවන්. ඊළඟට අපි කිව්වා මේ coefficients නැත්නම් variables අතර collinearity statistic assess කරන්න ඕනේ කිව්වා. ඒ assess කරලා ෆයිල් අවසාන වශයෙන් model එකේ residuals mean average එක mean 0ද කියලා බැලුවා. normal distribution එක පිටනවද කියලා බැලුවා. ඊට පස්සේ යාගේ variance එක variability එක constant ද කියන දේ ඔය ටික අනිවාර්යෙන් model එකකදී assess කරන්න ඕන. මම හිතනවා ඔයාලට මූලික අවබෝධය ලැබෙන්නේ නැති කියලා multiple linear regression එකක් කොහොමද PSS වලින් run කරන්න කියන දේ. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේකේ එක එක ගැටලු regression එක run කරද්දී විවිධ ගැටලු ඇති වෙනවා. multi collinearity ගැටලු, auto correlation. ඒවට solutions කොහොමද හොයන්නේ කියන දේවල් කතා